අයිබෝන් සුබෝදෑසනක් ඔබට ජයග්‍රාහී වාසනාවන්ත නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි ලෑස්ති අදත් තොරතුරු සියල්ලක්ම වාර්තා කරන්න යනුව 13 වෙනිදා ඉරිදා දවසේ පත්තර මේන්තුව ආරම්භ කරන්නයි හදන්නේ. විශේෂයෙන්ම හැම දෙයක්ම මේ වෙද්දි වැඩි වෙමින් පවතිනවා. අසාධ්‍යයන් ප්‍රමාණය වැඩිවීමක් තමයි දකින්නට ලැබෙන්නේ. ඊයේ දවසේ 2354ක් වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් වන හෙල්ත් ප්‍රොමෝෂන් බියුරෝ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරනවා. ඒ වගේම මේ වෙද්දි අපේ රටෙන් වාර්තා වන මුළු ආසාදයන් ප්‍රමාණය 2,21,277ක් බවක් තමයි මේ ආකාරයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියන්නේ. කෙසේ නමුත් 1,86,516 දෙනෙක් සුවය ලැබලා එහෙම නැත්නම් ඒ නිරෝධායන කාලය අවසන් කරලා තියෙන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරනවා. මරණ ප්‍රමාණය වැඩි. මේ හැම දෙයක් එක්කම අපි සැලකිලිමත්ව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ඉන්ධන මිලත් ඉහළ ගියා. මේත් එක්ක මේ සියලු දේවල් අතරේ අපේ ජීවිත අපේ ජීවිත ආයුෂ වැඩි කරගන්න උත්සාහ කරමින් ඉන්න කාලයක්. ඉතින් සියලු සෞඛ්‍යාංශ ලබා දෙන නිර්දේශයන්ට අනුව කටයුතු කරවොත් අපිට ඒ ආකාරයෙන් අපිට අර පූර්ණ ආයුෂ භුක්ති විඳින්න අවකාශය ලැබෙනවා. ඔබ නොයන ගමන් යන්න එපා, එළියට නිකරුණේ යන්න එපා. අපි දන්නවා මේ සියලු දේවල් දැන් තේරුම් අරගෙන ජනතාව කටයුතු කරමින් ඉන්නවා. මේ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යත යුතුයි. විශේෂයෙන්ම 14 වෙනිදායින් පස්සේ ලැබෙන ආසාදිතයන්ගේ ප්‍රමාණය යම් අඩුවක් වෙන්න පුළුවන් කියලා සෞඛ්‍යාංශ මත පළ කරලා තියෙනවා. අපේ අතේ තමයි තීරණය තියෙන්නේ. අපි බලමු මොන ආකාරයෙන්ද මේ කටයුතු ඔබට වාර්තා කරන්න හැකියාව ලැබෙන්නේ කියලා. නජිත් good morning. Good morning සමීර. සුබ දැසනක් ප්‍රාර්ථනා කරන හැම දිනෙකටම ඔබ එකතු වෙන්නේ සතියක පත්තර මේන්තුවත් එක්ක. අද දවසෙත් ජාතික පුවත්පත් බොහොමයක් අපිට ලැබිලා තියෙනවා. අපි සූදානම් මේ ගැන තොරතුරු කියන්න. සමීර කිව්වා වගේම මේ බොහොම හරි සරලයි ඔබට කරන්න තියෙන දේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙලා කටයුතු කරන්න. මුළු ලෝකෙම දැන් මේ වෙනකොට 17,63,81,999 දෙනෙක් කොරෝනා ආසාදිතයන් බවට පත් වෙලා ඉන්නවා. ඒ අතරදී 16,33,8,952 දෙනෙකු දැන් මේ වෙනකොට සුවය ලැබලා පිට වෙලා ගිහින් තියෙනවා. ඒ වගේම 38,10,10,34 දෙනෙක් ලෝකෙම අවාසනාවන්ත විදියට මිය ගිහින් තියෙනවා. අපේ රටෙත් එන්නෙම මරණ ප්‍රමාණය වැඩි වුණා. අපි දැක්ක පහුගිය දවස් 3 ගත්තොත් එimhe 67ක් 101ක් ඊට පස්සේ 63ක් මේ විදිහට මරණ ප්‍රමාණය එන්න වැඩි වෙලා තියෙනවා. අපේ වගකීම තමයි සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙලා කටයුතු කරන එක. අඩුම තරමේ මරණ ප්‍රමාණය හරි අඩු කරගන්න අපිට ලොකු වගකීමක් තියෙනවා. කොරෝනා ආසාදනය වෙන එක වළක්ව ගන්න එකත් ලොකු වගකීමක්. හැබැයි මේ හැම දෙයක්ම අපේ අතේ තියෙන කාරණා බව නැවත නැවතත් ඔබට මතක් කරන්නට ඕනේ. අද දවසේ සමීර තවත් බොහෝ තොරතුරු කියන්න ඕනේ. මේ අපි හැමදාම පොතක් ගැන කියනවා. අද කියන්න හදන්නේ මේ දියසුලිය මේ කෘතිය පිළිබඳව අයිරින් නානායක්කාර රචනා කරලා තියෙන බොහොම අපූරු නවකතාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. බේබදු පියෙකුට දාව දුගේ පවුලක උපන් පුන්නා ලාබාල වේදී මැදි වයසේ සැමියෙකු හා සරණ ගියේ දුගී බවින් මිදීමේ එකම පරමාර්ථය පෙරදරි කරගෙනයි. ඒ වගේම විවාහ ජීවිතය පිළිබඳ අතෘප්තිමත් හැඟීමකින් පසු ඇය විවාහ බන්ධනයෙන් මිදී තම එකම පුතුත් සැමියාත් හැරදා දියණියද රැගෙන අනියම් සැමියෙකුගේ සෙවන පතාකියද ආදරේ වෙනුවට ජීවිතයේ අනේක දුක් පීඩාවන්ට හා හැලහැප්පීම් වලට මුහුණ දුන්නා. තවත් දරු තිදෙනෙකුගේ මවක වූ ඇය අනියම් සැමියාට දාව උපන් දරුවන්ට අධ්‍යාපනය ලබා දුන්නත් තමා රැකගෙන නීත්‍යානුකූල විවාහයේ දියණිය පිළිබඳව දැක්වූ නොසලකිල්ල හේතුවෙන් ඇගේ තරුණ ජීවිතය අනතුරටපත් වූ බැව් දැන නොසිටියාය කියලා මේ කෘතියේ මේ නවකතාවේ සංක්ෂිප්ත සටහනක් අද දවසේ ගෙනෙනවා. අයිරින් නානායක්කාර මේ සටහන තබමින් කියනවා හැඳින්වීම සිද්ධ කරමින් කියනවා මේ වසර කිහිපයකට කලින් තමයි මේ කෘතිය රචනා කරලා තිබෙන නවකතාවක් විදිහට. හැබැයි මුද්‍රණයට සකස් කරලා තිබෙන්නේ නැහැ. කොහොම වුණත් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු තමයි මේ නවකතාව එළි දක්වන්නට කටයුතු කළේ කියලා අයිරින් නානායක්කාර මේ විදිහට සඳහන් කරනවා. ඔබටත් වෙලාව තිබ්බොත් අරගෙන කියවන්න දියසුලිය අපේ සමාජයේ විවිධ හැලහැප්පීම් පිළිබඳව පැතිකඩක් කියලා විශේෂයෙන් හඳුන්වන්න පුළුවන්. අපි ඔබට ආරාධනා කරන සමීර මේ පොතක් තියෙනවා නම් කෘතියක් තියෙනවා නම් රචනා කරපු නවකතාවක් වේවා, කෙටි කතාවක් වේවා, පද්‍ය සංග්‍රහයක් වේවා, කාව්‍ය සංග්‍රහයක් වේවා අපිට එවන් අපි කියන්න සූදානම්. ඔව් පත්තර මේන්තුව ස්වාධීන රූපවාහිනිය වික්‍රමසිංහපුර බත්තර මුල්ල අපේ ලිපිනය. ඒ ලිපිනයට එවන්න අපි ලෑස්ති ඔබේ කතාව
ලෝකයටම කියන්න සමාජයට පණිවිඩයක් එක්ක අපි යනවා පත්තර බලන්න යනවා අරුණ වාර්තා කරනවා මේක ඔබ දන්න කතාවක් සංචාරන සීමා 21 වෙනිදා වෙනකන් දීර්ඝ වෙනවා ඒ වගේම ආර්ථික මධ්‍යස්ථාන 12 13 විවෘතයි අද සහ විශේෂයෙන් හෙට මේ ඊයේ සහ අද දවසේදී මේ ආකාරයෙන් විවෘතව තබන්න කටයුතු කළා ඊයේ ආර්ථික මධ්‍යස්ථාන වලට ආවා විශාල පිරිසක් ඉතින් එළවලු සමහර තැන්වල ගණන් මේවා අරගෙන ගිහිල්ලා විකුණන්නේ කොහොමද කියන ප්‍රශ්නාර්ථය අර ජංගම වෙළඳුන්ට මතුවලා තිබුණා. ඒ තරම් ගණන් කියලා තමයි චෝදනා කරේ. හැබැයි ගොවියගෙන් ගේන්නේ අඩුවට අතරමැදිව තමයි මිල තීන්දුව කරන්නේ. හැබැයි වෙන්න ඕනි ගොවියා හෝ ව්‍යාපාරිකයා අවසාන වශයෙන් යම් ලාභයක් තියාගෙන මිල තීරණය කරන එක. හැබැයි වෙන්නේ ඒක නෙමෙයි. අතරමැදිය තමයි තවමත් මිල නියම කරමින් පවතින්නේ. මේ මොහොතේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වෙලා ඉන්නේ. සමහර මිනිස්සුන්ට ඉතින් ජංගම වෙළඳුන් ගේ ගහවට ආවත් අතේ නැත්තම් ගන්න සල්ලි එළවලු ටිකක් මොකද්ද කරන්නේ? ලොකු ගණන් වලට විශාල ගණන් වලට එළවලු කිහිපයක් ගන්න කොහොමද? එහෙම අරගෙන දවස් කීයක් කන්නද? මේ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඉතින් මේ සඳහා යම් මැදිහත් වීමක් අවශ්‍යයි. චෝදනා ගණනාවක් තියෙනවා, අඩුපාඩු ගණනාවක් තියෙනවා. ඉතින් මේවා ඉතා ඉක්මනට හදා ගන්න පුළුවන් වුණොත් වටිනවා. අද අරුණ ඒ ගැන මේ ආකාරයෙන් වාර්තා කරනවා. මේ අතරේ සිළුමිණට ගියාම සිළුමිණත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. අත්‍යවශ්‍ය සේවා අතර කාබනික පොහොර නිෂ්පාදනයක් තියෙනවා. සංචාරන සීමා 21 වෙනිදා වෙනකන් සතිපොළ හා ඉදිකිරීම් කටයුතු වලට අවසර ලැබෙනවා කියලයි මේ විදිහට වාර්තා කරන්නේ. දිවයින පුරා මේ දැන්ට තියෙන සංචාරන සීමා 21 වෙනිදා අලුයම 4 වෙනිකන් දීර්ඝ කරන්න කටයුතු කළා. විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු මේ සෞඛ්‍ය අංශ විසින් COVID-19 රෝග ව්‍යාප්තිය අවදානම් පිළිබඳව රජයට කරුණු පෙන්වා දීමෙන් අනතුරුව තමයි බ්‍රහස්පතින්දා දිනයට අදාළව COVID-19 රෝගීන් 101 දෙනෙකු මිය යාම සැලකිල්ලට ගනිමින් තමයි මේ ආකාරයෙන් තීරණයක් ගත්තේ කියලා අද සිළුමිණ වාර්තා කරලා තියෙනවා. හැබැයි මේ සීමාව ඇතුලේ සියලු අත්‍යවශ්‍ය සේවාවලට ඒ සේවාවන් වලට කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. කාබනික පොහොර නිෂ්පාදනයත් අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. මේ මොහොතේ අපි දන්නවා ගොවීන්ට ප්‍රශ්නයක් තියෙනවා මේ පොහොර නැති ප්‍රශ්නේ, රසායනික පොහොර නැති ප්‍රශ්නේ. හැබැයි කාබනික පොහොර වගාව වෙනුවෙන් දැවැන්ත අවධානයක් රජය යොමු කරලා තියෙනවා. ඉතින් කාබනික පොහොර නිෂ්පාදනය කෙරෙහි අවධානය මේ වෙද්දී යොමු වෙලා තියෙනවා. ඒ සඳහා කවුරු හරි කටයුතු කරනවා නම් කිසිම බාධාවක් නැහැ. ඒ සඳහා ලිහිල් භාවයක් දීලා තියෙනවා. සහ විශේෂයෙන්ම සතිපොළ හා ඉදිකිරීම් කටයුතු වලටත් අවසර ලැබෙනවා කියලයි සිළුමිණ වාර්තා කරන්නේ. සතිපොළ වගේ දේවල් ඔබ පවත්වනවා නම් දැන් අර කමිටුවක් තියෙනවා, ග්‍රාමීය කමිටුවක්. ඒ ග්‍රාමීය කමිටුවේ නිර්දේශ මත සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් මේ කටයුතු වල නිරත වෙනවා නම් ඒක වඩාත් වටිනවා. නැත්තම් අනුපොකුරු අර පොලෙන්ය මේ පොලෙන්ය කියලා එහෙම දේවල් අපිට වාර්තා කරන්න නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔය අතර සමීර සංචාරන සීමාවල තවත් එක් පැත්තක් ගැන අද සිලෝන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වෙන්නේ අර සමීර කිව්වා වගේම ග්‍රාමීය කමිටු වලින් නිර්දේශ අරගෙන මේ ඒ පළාතේ නැත්තම් ඒ ගමේ කඩ දෙකක් විතර විවෘත කරන්න අවස්ථාව දීලා තියෙනවා. හැබැයි මේ අවස්ථාව හරියට ප්‍රයෝජනෙට ගන්නවද? අද සිලෝන් ටුඩේ කියනවා travel restrictions a sham. මේ වංචාවක් සිද්ධ වෙන්න කියන කාරණාව පිළිබඳව සිලෝන් ටුඩේ පුවත්පත කියන මේ බලන්න මේ ඡායාරූපය ඔබට දැක ගන්න පුළුවන්. අද සිලෝන් ටුඩේ පුවත්පතේ මේ පොලිස් මහත්තුරු රථවාහන පරීක්ෂා කරනවා. මේ වෙනදා වගේම තමයි ඉතින් පාරවල් රථවාහන වලින් පිරීලා යතුරු පැදිකරු ඒ වගේම සාමාන්‍ය රථ මේ හැම දෙයක්ම නිදැල්ලේ නිදහසේ ගමන් කරනවා. මේ ලබා දීලා තියෙන සංචාරන සීමාවල ඇතැම් වගන්ති බොහෝ දෙනෙක් අවභාවිත කරනවාද කියලා හිතෙනවා. road brimming with vehicles මේ රථවාහන වලින් පාරවල් පිරීලා even tailor shops are open මේ tailor shops නැත්නම් මේ ඇඳුම් මහන තැන් පවා මේ ඕපන් කරලා විවෘත කරලා තියෙනවා කියන කාරණාව සඳහන් වෙන්නේ මේවත් අත්‍යවශ්‍ය සේවාවන් දේවත් ඉතින් අපිට ප්‍රශ්න කරන්න වෙනවා. covid spread has not reduced මේ කොරෝනා පැතිරීම තව දුරටත් සිද්ධ වෙනවා කියලා තමයි මේ අඩු වෙලා නැහැ කියන කාරණාව පිළිබඳව අද සිලෝන් ටුඩේ පුවත්පත ඔය විදිහට කියන අතරේදී තවත් එක් පස්සෙක සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරනවා මේ සංචාරන සීමා දැන් දීර්ඝ කරලා තියෙනවා ජූනි 21 වෙනිදා දක්වා travel restrictions extended till 21st of June. ජූනි මාසේ 21 වෙනිදා නැත්නම් මේ දැන් 14 වෙනිදා අවසන් වෙන්න තිබේ තවත් සතියකින් දීර්ඝ කරන්නට කටයුතු කළා කියලා ජූනි මාසේ 21 වෙනිදා අලුයම 4 දක්වා සංචාරන සීමා තව දුරටත් දීර්ඝ කළ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා කියලා අද සිලෝන් ටුඩේ පුවත්පත ওই විදිහට වාර්තා කරනවා. ඔව් මේක මේ කවුරුවත් කියන කතාවක් නෙමේ මගට ගියාම හැමෝටම පේන්න දකින්න තියෙන කතාවක්. අද මවබිම මේ කතාව වාර්තා කරනවා ලොකු අකුරෙන්
ප්‍රධාන ප්‍රවෘත්තියේ විදිහට සංචාරන සීමා අල්ලි බොරුවක් කියලයි මේ විදිහට කියලා තියෙන්නේ. පාර පුරා වාහන තදබද ටේලර් සාප්පුවත් ඇරලා කියලා කියනවා. ඒ වගේම කොවිඩ් ව්‍යාප්තියේ කිසිම අඩුවක් නැහැ කියලත් මව්බිම මේ කතාව ඇතුලේ අද වාර්තා කරලා තියෙනවා. ප්‍රධාන ප්‍රවෘත්තියේ විදිහට අර ග්‍රාමීය කමිටු වලින් නිර්දේශ දීලා තියෙනවා වසමකට මේ කඩ දෙකක් සිල්ලර කඩ දෙකක් විවෘත කරන්න කියලා. ඉතින් කඩ දෙකක් එහෙම විවෘත කරන්න කියලා තියෙනවා. ඒ වගේම පිටිපස්සේ දොර මේ අරින්න කියලා තව නිර්දේශ ලබා දීලා නැහැ. හැබැයි අපි දකිනවා හොන තරම් කඩවල් අරගෙන ගම්වල ඒ වගේම මේ සමහර නගරවල ජනතාව තමන්ගේ වැඩ කටයුතු කිසි ප්‍රශ්නයක් නැතුව කරගන්නවා. බඩුමුට්ටු ගන්න ඕනි. හැබැයි මේ තරම් මොකද්ද දැන් ඉස්සර සතියකට අරගෙන ගියා නම් බඩුමුට්ටු දැන් මොකද්ද මේ හැමදාම මේ විදිහට ගන්න යන්නේ කියන ප්‍රශ්නාර්ථය තමයි තියෙන්නේ. අපි හැමෝම පරිස්සම් වෙන්න ඕනි. ඒක තමයි කාරණේ. බඩු ඕනි, ගෙදරට කන්න වුණ බඩු ටික ඕනි. ඉතින් ඒක වෙනද සතියකට රංගී ටික දැන් හැමදාම මේ විදිහට සෙනග පාරවල් වල ඉන්නේ, කඩවල් ගානේ ඉන්නේ. මේක තමයි ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා තියෙන්නේ. කෙසේ නමුත් අද මව්බිම මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. මේ සංචාරන සීමා අලි බොරුවක් කියන කාරණේ මේ ගැන අපි තවදුරටත් තොරතුරු වාර්තා කරන්න සූදානම්. ඉතින් මෙහෙම ගියොත් ප්‍රශ්නේ වෙන්නේ 14 වෙනිදාන් පස්සේ තවදුරටත් ආසාත්‍යයන් වාර්තා වුණොතින් මොකක්ද ඊළඟට ගන්න පියවර? අපි තවත් කාලයක් මේ විදිහට සංචාරන සීමා දාගෙන රට වහගෙන ඉන්නද? පොඩි මිනිහා කොහොමද ජීවත් වෙන්නේ? එදිනෙදා තමන්ගේ ජීවන වෘත්තිය කරගන්න මිනිස්සයා මොන ආකාරයෙන්ද ජීවත් වෙන්නේ? ඉතින් මේවා තමයි ප්‍රශ්න ගැටලු බවට පත් වෙන්නේ. ඒ වගේම සෞඛ්‍ය අංශ වලට දරා ගන්න පුළුවන් ගාණක්ද දැන් ආසාත්‍යයන් වාර්තා වෙන්නේ? මරණ ප්‍රමාණය ගත්තාම මේ සියල්ලක්ම තීරණය වෙන්නේ අපේ හැසිරීම මත. ඒ ගැන වගකීමෙන් වැඩ කරන්න කියලා ඔබෙන් නැවත වතාවක් අපි ඉල්ලනවා. පතර කොරුණාව හින්දා මිය යන වැඩි පිරිසක් 60 පැනපු අය කියලා අද දවසේ ලංකාදීප පුවත්පත කියන සමීර සඳහන් කළා. වගේම දැන් මරණ ප්‍රමාණය පහුගිය දවස්වල එන්නෙම වැඩි වුණා. මේ කාල සීමාවක් තුල අර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කියන විදිහට මේ එක දවසකදී නෙමෙයි මේ කාල සීමාවකදී මියගේ පිරිස තමයි මේ විදිහට එකතු වෙලා 101ක් නැත්නම් 67ක් 63ක් විදිහට ඉදිරිපත් කරන්නේ. කොහොම වුණත් ඒ මිය යන වැඩි පිරිස 60 පැනපු අය කියලා අද ලංකාදීපේ කියනවා 25ක් දීවැඩියා රෝගීන් මේ දයාසිලි ලියනගේ ලියන්නේ කොරෝනා රෝගීන් මිය යන 70%ක පිරිස වයස අවුරුදු 60 ඉක්ම වූ අය වන අතර එයින් 25ක් දීවැඩියා රෝගීන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වෙලා තියෙනවා කියලා අද ලංකාදීපේ ওই විදිහට කියනවා. ඒ අතරදී දැන් කොවිඩ් පාලනයට දැඩි නීති ඕනේ කියලා අද දවසේ ලංකාදීපේ මේ විදිහට පුවතක් සටහන් වෙනවා. මේ සෞඛ්‍ය අංශ ජනාධිපතිතුමාකින් ඉල්ලීමක් කළා තියෙනවා කොවිඩ් පාලනයට දැඩි නීති ඕනේ. ජනගහනයෙන් 90%ක් නිවසට සීමා කරන්න කියලා දැන් අපිට පාරේ යනකොට හිතෙන්නේ මේ 90%ක්ම පාරේ දෙන්නේ කියලා. කොහොමුණත් ජනගහනයෙන් 90%ක් නිවසට සීමා කරන්න කියලා සෞඛ්‍ය අංශ ජනාධිපතිතුමාකින් ඉල්ලීමක් කරලා තියෙනවා කියලා අද ලංකාදීපේ කියනවා. කොරෝනා වසංගතයේ පැතිරීම ඉතාමත් අවම කර ගැනීම සඳහා රටේ ජනතාවගෙන් 90%ක්ම නිවෙස්වල රඳවා තැබිය යුතුයයි වෛද්‍ය අංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේදී පෙන්වා දුන්නා කියලා අද ලංකාදීපේ ওই විදිහට කියනවා. අපි විශේෂයෙන් ඔබෙන් ඉල්ලන්නේ නැවතත් ඉල්ලන්නේ අපි මේ ඉල්ලීම දිගින් දිගටම කරනවා සමීර. තාමත් අපිට පේන්න තියෙන්නේ මේ බොහෝ දෙනෙක් අර ගෙදරට ඉන්න වෙලා බැරි කමට පාරේ යනවාද මන් දන්නේ නැහැ. මේ පාරේ වාහන වැඩි, පාරේ ගමන් කරනවත් වැඩි, ගෙදරට වෙලා ඉන්න 90%ක්ම නිවෙස් වලට වෙලා ඉන්න කියන කාරණාව තමයි සෞඛ්‍ය අංශ කියන්නේ. හේතුව කොරෝනා ව්‍යාප්ත වීම පාලනය කරගන්න තමයි හැම දෙනෙක්ගේම අරමුණ වෙලා තියෙන්නේ. අපිට වාහන වැඩිපුර පේන්න දකින්න තියෙන එක හේතුවක් වෙන්නේ දැන් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි ඉතින් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වුණා නම් පාරේ වාහන අඩුවේ මිනිස්සු ටික මේ විදිහටම යනවා එනවා ඒ දේවල් කරගන්නවා. ඉතින් මේක තමයි ප්‍රශ්නේ. අපි දැක්කා පහුගිය කාල සීමාව තුළ මේ පොදු ප්‍රවාහන සේවා වලටත් සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියපු වෙලාවේ ඇත්තටම බස්වල ඒ විදිහට ගියාද? කෝච්චිවල ඒ විදිහට ගියාද? කෝච්චිවල නම් ඉතින් කවුරුවත් බලන්න නෑ මේ සාමාන්‍යයෙන් කෝච්චියට නැග්ගාම. හැබැයි බස් රථයේ ප්‍රිය සහායකයා ඉන්නවා, රියදුරු ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ෂීට් ගාන්ට මගින් අරන් ගියාද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා. හැමෝම දන්නවා ඒක කොහොමද උනේ කියලා. මේ අතරේ දිවයින අද කියනවා 21 තෙක් රට වැහුවේ ඇයි? ප්‍රශ්නාර්ථයක් එක්ක මේ ගැන අද උත්තරය තියෙනවා. සමන්ගමගේ ලියන්නේ මේ මාස 14 වෙනිදා අලුයම 4ට ඉවත් කිරීමට බලාපොරොත්තු වූ දිවයින පුරා දැන්ට ක්‍රියාත්මක සංචාරන සීමා 21 තෙක් දීර්ඝ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව යුද හමුදාපතිවරයා මේ ආකාරයෙන් අද දිවයින්ට කියලා තියෙනවා. ඉතින් මේකත් එක්ක ඇයි මෙහෙම උනේ කියලා ඒ අනුව 21 වෙනිදා අලුයම 4 තෙක් සංචාරන සීමාවන් ක්‍රියාත්මක බව යුද හමුදාපතිවරයා සඳහන්
කරනවා. මේ අතර දැනට පවතින සංචරණ සීමා නිසා කොවිඩ් රෝගයේ පැතිර යාම පාලනය වී ඇතිදැයි කියා තීරණය කර හැක්කේ 14 වෙනිදාන් පසු ආරම්භ වන සතියේ සිට වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව අනුව බව විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරනවා. දැන්ට දිනපතා වාර්තා වන කොවිඩ් ආසාදිත රෝගීන්ගේ ගණන අනුව සතියකට රෝගීන් 20000කට ආසන්න සංඛ්‍යාවක් අලුතෙන් හඳුනාගෙන තියෙනවා කියලායි කියන්නේ. අලුතෙන් හඳුනා ගන්නවා කියලා කියනවා. එසේම මේ වෙද්දි දිනකට වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාවත් 100 ඉක්මවා තියෙනවා කියලා අපි පහුගිය දවස් කිහිපයක් දැක්කා. මේ ආකාරයෙන් පහුගිය දවස්වල 100 ඉක්මවා එක දවසක් වාර්තා වුණා. වගේම 63 දෙනෙකු මරණ වාර්තා කරපු දවසක් තිබුණා. මේ සියල්ලත් එක්ක මේ තත්ත්වයේ වර්ධනය වුවහොත් සෞඛ්‍ය අංශයට කොවිඩ් රෝගය පාලනය කළ නොහැකි අවදානමක් ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරනවා. ඉතින් මේ බව අද දිවයින මේ විදිහට වාර්තා කරනවා. වගේම ඔය මරණ ප්‍රමාණය වැඩිවීම ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියලා තිබුණා. පහුගිය කාල සීමාව තුළ හඳුනාගෙන විශේෂයෙන්ම PCR පරීක්ෂණ ඒ වගේම සමහර දේවල් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වුණා. මේකත් එක්ක තමයි මේ පසුවීම සිද්ධ වුණේ. නැත්නම් පහුවෙලා වාර්තා කරන්න උනේ මේ මරණ ප්‍රමාණය. කෙසේ නමුත් ලබන සඳුදා ඉඳලා පැය 72ක් අවම ඒ වගේම පැය 90ක වගේ කාලයක් තුල වාර්තා වෙන සියලු මරණ මේ ප්‍රමාණය කොවිඩ් මරණ නිවැරදිව වාර්තා කරන්න සූදානම් කියලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරලා තිබුණා. අපි බලමු මේ විදිහට ක්‍රියාත්මක වෙන්න හැකියාව ලැබෙයිද කියලා. මොකද මේ දත්ත නිවැරදිව ලැබීම ජනතාවට මේ කොරෝනා පාලනය කිරීමට ඉතා හොඳ පිටිවහලක් බවට පත් වෙනවා. ඉතින් මේවා සෞඛ්‍ය අංශ කියන විදිහට මේවා හංගගෙන හිටියා නෙමෙයි. අධිකරණ ක්‍රියාමාර්ග සමහර ඒවාට ගන්න වෙනවා. වගේම PCR කරන ඒවා ප්‍රමාද වෙනවා. ඉතින් මේකත් එක්ක තමයි මේ තත්ත්වය ඇති උනේ කියන එක ඔවුන් සඳහන් කරනවා. මේ අතරේ අපි සූදානම් ඔබට කියන්න මේ කොවිඩ් මැද වුණත් ආර්ථිකයේ යම් වේගයක් බලාපොරොත්තු වන බව මහ බැංකුව සඳහන් කරනවා. කොවිඩ් මැද වුවත් ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා. අද දිවයින කියන්නේ කොවිඩ් වසංගතයේ මේ අවිනිශ්චිතතා මැදේ වුවත් මේ වසරේ 2021 අගවෙද්දී 105ක පමණ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව මේ ආකාරයෙන් සඳහන් කරනවා. අපි දැක්කා මහ බැංකුව අධිපතිවරයා මේ ගැන පහුගිය දවසක කියලා තියෙනවා. ඉතින් මේ සංචරණ සීමා මැද වුණත් අත්‍යවශ්‍ය සේවා කටයුතු ක්‍රියාත්මකයි. මේකත් එක්ක තමයි මේ වසරේ ලබාගත හැකි වුණු ඇතේ බලාපොරොත්තු වන බව මේ වර්ධනයේ බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහත්තයා කියන්නේ කොවිඩ් තෙවන රැල්ලේ බලපෑම හමුවේ මේ වසරේ ආර්ථික අපේක්ෂාව වර්ධනය කුමක් සිදුවිය හැකිදයි යන්න විමසුමට මේ පිළිතුරු ලබා දෙමින් තමයි මේ ආකාරයෙන් ඔහු සඳහන් කරන්නේ. තවමත් මුළු ලෝකයේම මේ පාලනය කර ගැනීමට නිවැරදි ක්‍රම හා විධි නොදන්නා පසුබිමක අප ඉන්නේ. අවිනිශ්චිතතා මැද්දේ වුවත් දැන්ට ආර්ථිකයේ සිදුවන කටයුතු ආකාරය පරීක්ෂා කර බලන විට අපි හිතනවා ඉදිරි කාලය තුල අනුමානය කරනවා සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල උදව්වෙන් කොවිඩ් පිළිබඳව යම්කිසි පාලනයක් ඇති වෙලා අපිට නැවතත් ආර්ථිකයේ කටයුතු සිදු කර ගත හැකි වන බව කියා සාමාන්‍ය මට්ටමකින් ආර්ථික කටයුතු සිදුවනවා යයිද මහ බැංකුව අධිපතිවරයා සඳහන් කරනවා. ඉතින් මේ තත්ත්වයට එක්ක කොවිඩ් මැද ආර්ථිකයේ වර්ධනයක් අපේක්ෂා කරන බව මහ බැංකුව කියනවා. අද ඒ ගැන දිවයින වාර්තා කරා. ඔයාතර සමීර දැන් ආර්ථිකය හසුරුවන ප්‍රධාන අංශයක් තමයි අපේ රටේ පෞද්ගලික අංශය. අපි දකිනවා පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවෝ මේ දවස්වල වැඩ අර බස් රථ නැත්නම් විවිධ ප්‍රවාහන මාධ්‍ය පාවිච්චි කළ මේ කට්ටිය වැඩට අරගෙන එනවා. ඔය අතරේ අද ලංකාදීපේ කියන කාරණාවක් PCR ප්‍රතිඵල එන්න කලින් සේවකයෝ වැඩට අරගෙන කියලා අපි දකින පෞද්ගලික අංශයේ මේ PCR ප්‍රතිඵල එන්නත් කලින් සමහර වෙලාවට මේ සේවකයන්ව වැඩට කැඳවනවා. PCR ප්‍රතිඵල එන්න පෙර සේවකයන් වැඩට අරන් නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමයෙන් චෝදනාවක් කියලා අද ලංකාදීපේට උපුල් වික්‍රමසිංහ ලියන්නේ. PCR පරීක්ෂණ වලට ලක් කර ඇති සේවකයන් ඒවාෙහි වාර්තා පැමිණීමටත් පෙර සේවයට කැඳවීමට ඇතැම් ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වන බව නිදහස් වෙළඳ කලාප පොදු සේවා සංගමය පවසනවා කියලා අද මේ විදිහට චෝදනාවක් එල්ල කරලා තියෙනවා. ඔවුන් මේ පිළිබඳව ලංකාදීපය කියනවා සාමාන්‍යයෙන් PCR ප්‍රතිඵල එන්න කලින් එහෙම වැඩට ගෙන්නන්න හැකියාවක් නැහැ. PCR පරීක්ෂණයක් කළොත් එහෙම PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ආවට පස්සේ තමයි එහි ධනාත්මක ඍණාත්මක බව අනුව නැත්නම් නෙගටිව් පොසිටිව් බව අනුව තමයි මේ කට්ටියව වැඩට කැඳවන්න ඕනේ. හැබැයි ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඒ ගැන අද චෝදනාත්මක ස්වරූපයෙන් ලංකාදීපයේ ওই විදිහට පුවතක් පළ කරනවා. ඒ අතර සිලෝන් ටුඩේ පුවත්පත අද දවසේදී කියනවා දැන් මේ කාල සීමාවෙදී අපි දැක්කා සමෘද්ධි පවුල් වලට අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 දීමනාව රජය ලබා දෙනවා. ටිකක් අපහසු කටයුත්තක්. මේ විදිහට පීඩාවට පත් වෙන පිරිස් වෙනුවෙන් සහන සලසන්න කොහෙන්ද සල්ලි කියලා
හිතෙන තරමටම ජනතාවට ආධාර ලබා දෙන්න කටයුතු කරලා තිබ්බා. සිලෝන් ටුඩේ කියනවා rupees 5000 allowance cost government rupees 7.7 billion. මේ රජයට රුපියල් බිලියන 7.7ක මුදලක් වැය වෙලා තියෙනවා රුපියල් 5000 දීමනාව ලබා දෙන්න. මේ විශේෂයෙන්ම පවුල් ගණනාවකට සමෘද්ධි පවුල්, අඩු ආදායම් ලබී පවුල් මේ හැම දෙනෙක්ටම ලබා දෙන්න කටයුතු කළා තියෙනවා. දැන් මේ වෙනකොට රංජිත් බණ්ඩාර මහත්මයා කියලා තියෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් ඔහු සඳහන් කරනවා දැන් මේ වෙනකොට 88%ක් සමෘද්ධි ලාභීන්ට මේ දීමනාව ගෙවලා තියෙන්නේ. ඒ වගේම පවුල් 1,78,000කට කොළඹ වගේම ගම්පහ දිස්ත්‍රික්කවලත් මේ දීමනාව ලබා දීලා තියෙනවා කියලා එතුමන් සඳහන් කරනවා. කොළඹ ගම්පහ විතරක් නෙවෙයි පිටපළාත්වලත් බොහෝ පිරිසකට මේ දීමනාව ලබා දීලා තියෙනවා. ඉතින් මේ වෙනුවෙන් රජය රුපියල් බිලියන 7.7ක මුදලක් වැය කරලා තියෙන බව දැනටමත් මේ මුදල වැය කරලා තියෙනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් වැඩිදුරටත් සිලෝන් ටුඩේ පුවත්පතට අද දවසේදී සඳහන් කරලා තියෙනවා. අපි යනවා විරාමයකට. විරාමයෙන් අනතුරුව තවත් තොරතුරු ඔබට කියන්න ලෑස්ති. අපි සූදානම් තවදුරටත් තොරතුරු වාර්තා කරන්න ඉක්මනට යනවා මව්බිම් බලන්න. ඒ අනුව මව්බිමේ අද තියෙනවා චෝදනාවක්. මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ තමයි මේ චෝදනාව කරන්නේ. රට අරිනවා වහනවා කොරෝනා අඩුවක් නැහැ ජනතාව වල්මත් වෙලා කියලා උන්වහන්සේ චෝදනා කරනවා. ඉතින් ස්ථිරසාර වැඩපිළිවෙලක් අනුගමනය කරන්න කියන කාරණේ තමයි උන්වහන්සේ මේ ආකාරයෙන් සඳහන් කරන්නේ. කෙසේ නමුත් අපි දැක්කා උන්වහන්සේ පෞගේ දවසක සෞඛ්‍යාංශ වලටත් නොදන්වා එන්නත් කරන වැඩපිළිවෙලකුත් සංවිධානය කරලා තිබුණා අභයාරහම් විහාරස්ථානයේ. ඉතින් පහුවෙලා තමයි සෞඛ්‍යාංශත් මේ ගැන දැනගෙන තිබුණේ. එහෙම කතාවකුත් පහුගිය දවසක වුණා. ඉතින් ඒ හැම දෙයක් එක්කම මෙවැනි චෝදනාවකුත් උන්වහන්සේ මේ ආකාරයෙන් කරලා තියෙනවා. රට අරිනවා වහනවා කොරෝනා අඩුවක් නැහැ කියන කාරණය ජනතාව වල්මත් වෙලා කියන එක මේ විදිහට කියනවා. අපි යනවා අරුණට. අරුණ අද කියලා තියෙනවා මේ හාල් ප්‍රශ්න ගැන කතා කරද්දී හාල් මිල ටිකක් වැඩි. මොකද්ද මේකට කරන්නේ? දැන් මේවට පාලන මිලක් තියෙනවා. පාලන මිලට විකුණනවද? පාලන මිලට ගන්න හාල් තියෙනවද? සතුස්සෙන් හැර වෙන තැන් වලින් ගද්දි කියන කාරණේ තමයි ජනතාවට ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ. බන්දුලගේ පොන්නි සම්බා එල්ලීමට ජනපති පිටුපායි ටොන් ලක්ෂයක් ගේන්න ඉල්ල කියලා කියනවා උදේජීව ඒකනායක ලියන්නේ. ඒ අනුව සහල් මිල පාලනය කරන්න පොන්නි සම්බා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන්න වෙළඳ මාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්තයා ජීවන විදම් කමිටුවේදී ඉල්ලීමක් කරලා තියෙනවා. කෙසේ නමුත් ජනාධිපතිතුමා මේ කාරණේ ප්‍රතික්ෂේප කරන තියෙනවා කියලයි මේ විදිහට වාර්තා කරන්නේ. වෙළඳ අමාත්‍යවරයා මීට පෙර අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින් කළ මේ ඉල්ලීමද අමාත්‍ය මණ්ඩලයේද ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඒ වගේම පොන්නි සම්බා ආනයනය කර සතොස ශාඛා මගින් අලෙවි කිරීම අමාත්‍යවරයාගේ අපේක්ෂාව වෙලා තියෙනවා. නමුත් ජනාධිපතිවරයා පෙන්වා දීලා තියෙන්නේ සහල් ආනයනය නොකළ යුතු බව. කෙසේ වෙතත් ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ නොදමන ලෙස ජීවන වියදම් කමිටුවද පාරිභෝගික පිළිබඳ අධිකාරියට දැනුම් දීලා තියෙනවා. කිරිපිටි ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ නැංවීමට අනුමැතිය ලැබිය යුතුයි කියන එකත් අද මේ විදිහට වාර්තා කරනවා. කෙසේ නමුත් මේවැ මිල වැඩි කරන්න එපා කියන එක තමයි පාරිභෝගික අධිකාරියට කියලා තියෙනවා කියලා මේ විදිහට කියලා තියෙන්නේ. මේ ගැන අපිට පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා සම්බන්ධ කරගන්න තියෙනවා නම් හොඳයි මේ වෙලාවේ. නමුත් එතුමාව සම්බන්ධ කරගන්න අපි උත්සාහ කරා. කෙසේ නමුත් එතුමාව සම්බන්ධ කරගන්න අපිට හැකියාවක් ලැබුණේ නැහැ. මේ හැම දෙයක් එක්කම ලංකාදීපයත් නදිත් වාර්තා කරනවා මේ හාල් ප්‍රශ්න ගැන. ඔසමීර අද ලංකාදීපේ කියනවා අර සහල් මිල පාලනය කරන්න ගැසට් නිවේදනයක් කියලා. දැන් ගැසට් නිවේදන අපි දැක්ක පහුගිය කාලේදී ගහනවා. හැබැයි මේ දේවල් මේ ගැසට් ගහලා ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න පුළුවන්. අද ලංකාදීපේ මේ විදිහට ලියන්නේ සහල් මිල පාලනයට තවත් ගැසට් නිවේදනයක්. අජන්ත කුමාර අගලකඩ මේ පුවත අරගෙන ඉන්නේ. ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය සඳහා තවත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. වීමෝල් සහ වී රැස් කරන්නන් සතු ඇති වී සහ සහල් තොග ගබඩා පහසුකම් සම්බන්ධයෙන් සතියක් තුළ පාරිභෝගික අධිකාරී ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් මේ ගැසට් නිවේදනයේ නිකුත් කරනු ඇතැයි වෙළඳ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි කියලා අද ওই විදිහට කියනවා. අපි දැක්කර පහුගිය කාලේ මේ වී තොග ගබඩාවල තියෙන හාල් ප්‍රමාණ පවා සඳහන් කරමින් බොහෝ දෙනෙක් අදහස් පළ කළා. හැබැයි ඉතින් ඒ දේවල් අර ඒ සහනේ ජනතාවට හම්බුන්නේ නැහැ. සහල් තියෙනවයි කිව්වට ගබඩාවල සහල් නැහැ. සමහර වෙලාවට සහල් ව්‍යාපාරිකයෝ මේ දේවල් හංගන්නත් පුළුවන්. එහෙම හංගන්නේ කොහෙද? අපේ රටේ දියුණු බුද්ධ්‍යංශ තියෙනවා, පොලිස් බුද්ධ්‍යංශය, හමුදා බුද්ධ්‍යංශය මේ හැම දෙයක්ම දෙනවා. ඉතින් හැම දෙයක්ම පාවිච්චි කළ දැන් හාල් හොයන්නත් වෙනවද කියන කාරණාව අපිට ඉස්මතු කරන්න වෙනවා. කොහොමුණත් හාල් මිල පාලනයට තවත් ගැසට් නිවේදනයක් ඉදිරියේදී එන බව තමයි අද ලංකාදීපේ විදිහට කියන්නේ. අපි දැක්ක බන්දුල ඇමතුමත් පහුගිය දවස්වල පැවැත්විච්ච මාධ්‍ය හමුවකදී මේ ගැන තොරතුරු කිව්වා.
ඔව් දැන් ගැසට් නිවේදන ගැහුවට වැඩක් නැහැ රජිත්. මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ තමයි මේ මහා පරිමාණ මෝල් හිමියන් සාමාන්‍යයෙන් ওই ලොකු ලොරි වලින් ගෙනල්ලා කඩවල් වලට තොග කඩවල් වලට සිල්වල කඩවල් වලට මේ හාල් බානකොට හරි බිලක් තමයි ලබා දෙනවා කියලා පාරිභෝගික අධිකාරිය කියන්නේ. නිවැරදි බිලක් ඒ කියන්නේ රුපියල් 98ට විකුණන්න ඕන නම් 96 97 මේ වගේ ගානකට බිලක් දාලා නිවැරදි බිල තමයි මේ ආකාරයෙන් මේ කඩවල් වලට ලබා දෙන්නේ. හැබැයි මේ කඩවල් වල account එකට දානවා ඊතුරු ගාන. එතෙන්දී නීතියක් ක්‍රියාත්මක කරන්න විදිහක් නැහැ. බිලක් නැති ප්‍රශ්නයක් තමයි මෙතන තියෙනවා කියලා පාරිභෝගික අධිකාරිය සඳහන් කරන්නේ. හැබැයි ජනතාව තමයි අවසානයේ මේවැන් පීඩාවට පත් වෙන්නේ. හාල් මේ තියෙන ඒ පාලන මිලට තියනවාද කියන ප්‍රශ්නාර්ථය මතුවලා තියෙනවා. අපිට පාරිභෝගික අධිකාරිය ගැන මේවා මේ සම්බන්ධ කරගෙන කතා කරන්න තියෙනවා නම් වටිනවා. මේ අතරේ මේ පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයෙක් හෙලිකොප්ටරයකුත් මිලදී අරගෙන තියෙනවා කියලා අද අරුණ පත්තරේ වාර්තා කරනවා. පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයෙක් මේ විදිහට ඔන්න හෙලිකොප්ටරයකුත් අරගෙන මෑත කාලිනව මහා පරිමාණයෙන් සහල් ව්‍යාපාරයේ යෙදෙන මේ ව්‍යාපාරිකයාගේ ගමන් අවශ්‍යතා සඳහා මිලදීගෙන ඇති මේ හෙලිකොප්ටරය කොළඹ පෞද්ගලික සමාගමකින් රුපියල් කෝටි 11කට මිලදීගෙන තියෙනවා කියලා වාර්තා වෙනවා. වී තොග පුළුවන් තරම් පහුගිය කාලේ රැස් කරගත්තා. ඉතින් ඒවා ටික ටික තමයි මුදා හරින්නේ. ගින්නි ගණන් වලට වෙළඳ පොළට දානවා. මහ ජනතාවත් කණ්ඩ කොහොමාරි ඕනි හින්දා මේවා ගිහිල්ලා අමාරුවෙන් හරි හම්බ කරලා කන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒගොල්ලෝ සුරසැප විඳිනවා. මේ බලන්න පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයෙක් හෙලිකොප්ටරයකට අරගෙන වෙන ව්‍යාපාරات ඇති. ඉතින් මේ ඔක්කොමත් එක්ක එකතු කරලා හාල් වලුත් හොඳ ගාණක් හම්බ කරගෙන ඇති. ඉතින් ඒවෙන් මේ විදිහට සුරසැප විඳිනවා ඒගොල්ලෝ. ජනතාව සමහර විට එදා වේල කන්න නැතුව සමහර මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සුන්ට පේන්නේ නැද්ද දන්නේ නැහැ. ඉතින් එහෙම වෙනවා නම් පොඩ්ඩක් මේ ගැන සානුකම්පිතව බලන්න. අපි දැක්ක පාරිභෝගික අධිකාරිය ගිහිල්ලා මේ මහා පරිමාණ මෝල් හිමියන් එක්ක සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා යම් විසඳුම් වලට එනවා. හැබැයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ හාල් මිල වැඩිවීමට ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙන්නේ. මෝල් හිමියා ගෙනෙල්ලා කඩේට දෙන්න එපා සාධාරණ ගානකට. කඩ හිමියා ඒ ගානට ලබා දෙන්න. හැබැයි ඉතින් කඩේට අඩුවට හම්බෙන්නේ නැතුව කොහොමද කඩේ එක්කෙනත් පාරිභෝගිකයට අඩුවෙන් විකුණන්නේ නැත්නම් පාලන මිලට විකුණන්නේ කියන ප්‍රශ්නාර්ථය තමයි මතුවෙන්නේ. මේත් එක්ක දේශීය ටින් මාළු ගැන කතා කරද්දී මේ කෑම්බීම පිළිබඳව කතා කරද්දී අද දිවයින කියනවා දේශීය ටින් මාළු නිෂ්පාදනය ඉහළ දමන්න පියවර ගන්නවා කියලා. දේශීය ටින් මාළු නිෂ්පාදන සමාගම් සමග සාකච්ඡා කරලා වෙළඳ පොලේ පවතින ටින් මාළු අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව දීවර රාජ්‍ය ඇමතුමා කංචන විජේසේකර මහත්මයා කියනවා. එසේ නිෂ්පාදනය කරන ටින් මාළු සතොස්ස අලවිසල් මගින් සහන මිලට ලබා දීමට කටයුතු කරන බවයි දීවර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ. අද ඒ සම්බන්ධයෙන් මේ විදිහට තොරතුරු වාර්තා කරනවා. මේකත් එක්ක අපි යනවා අරුණට බලන්න. අරුණේ තියෙනවා ගාල්ල ටින් මාළු ගොඩනැගිල්ල වැඩි ලංසුවක් තියෙද්දි අඩු ලංසුවකට දීලා තියෙනවා කියලා මේ විදිහට චෝදනාවක් තියෙනවා. ඒ අනුව දේශීය ටින් මාළු සමාගමක් සඳහා රුපියල් 8 ලක්ෂයක මාසික කුලියට දසවසර කාලයක් සඳහා බදු දී තිබූ ලංකා දීවර සංස්ථාවට අයත් ගාල්ල ගොඩනැගිල්ල රුපියල් මිලියන 3ක මාසික කුලියකට බදු දීමට එම සංස්ථාවේ තාක්ෂණ කමිටුව නිර්දේශ කරලා තියෙනවා. 2011 අවුරුද්දේ මේ ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 8කට පාඩු ලබන ආදායමකට බදු දීලා තියෙන එවක දීවර අමාත්‍යවරයාව සිටි රාජිත සේනාරත්න මහතාගේ මැදිහත් වීම මත බවත් මේ ආකාරයෙන් වාර්තා කරනවා. ඉතින් වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ වැරදි හදන්න දැන් කාලය ඇති. ඇත්තටම නැත්තම් රජයට පාඩුවක් වෙනවා නම් ඒ වගේම මේ කර්මාන්තයට පාඩුවක් වෙනවා නම් ඒ තුලින් අවසානයේ පීඩාවට පත් වෙන්නේ පාරිභෝගිකයන් නම් ටින් මාළු ලංකාවේ නැති ප්‍රශ්නෙට විසඳුමක් ගේන්න හැකියාවක් තියෙනවා නම් ඒ සඳහා කාලය වෙන් කරන්න පාරිභෝගික ජනතාවට යම් සහනයක් මේ මොහොතේ ලබා දෙන්න කියන කාරණය අපි සඳහන් කරන්න ඕනේ. අතර සමීර සිලමෙන පොත්පතත් වාර්තා කරනවා ගෑස් කතාවක් පිළිබඳව ගෑස් වලට ගෑස් බෑ කියලා කතාවකුත් අපිට බලන්න හැකියාව තියෙනවා නම් දැන් මේ වෙනකොට රජය සමහර වෙලාවට අපහසුතාවයට පත් වෙනවද කියලාත් හිතෙනවා. ගෑස් ගැන කතාවක් මේ කිලෝග්‍රෑම් 12.5ක බරින් යුත් ගෘහස්ත ගෑස් සිලින්ඩර දිවයින පුරා ගෑස් අලවිසල් තුල අලෙවියට තබා තිබිය යුතු බව දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. අංක
2231 එලිරක් අටදරන 2021 ජූනි 9 දින ඇති අතිවිශේෂ ගැසට් නිවේදනින් ගෑස් නිෂ්පාදකයන් හා වෙළඳුන්ට පාරිභෝගික කටයුතු අධිකාරී දන්වා ඇත්තේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩර තම සන්තකයේ හෝ බහරේ තම පාලනය යටතේ ඇති කිසිම වෙළෙන්දුකු විසින් ඒවා විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ ඒ සිලින්ඩර මිලදී නොගැනීමට ඍජුව හෝ වක්‍රාකාරයෙන් පාරිභෝගිකයන්ට බලපෑම් නොකළ යුතු බවයි කියලා මේ ගෑස් වලට මීට පස්සේ ගෑස් දාන්න බැහැ කියන කාරණාවක් තමයි අද සිළුමිණ පුවත්පත ওই විදිහට ලියන්නේ. ඊට පස්සේ අපි යනවා සමීර මේ දැන් මේ වෙනකොට අපි දන්නවා කොරෝනාව මැද්දේ වුණත් රටේ සංවර්ධන කටයුතු අඩාල වෙලා නැහැ. ජනාධිපතිතුමන් අගමැතිතුමන් මේ දෙන්නම බැඳී ඉන්නවා රටේ ජනතාවගේ රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න. අපි දැක්කා කුළුණු මතින් ඉදිවෙන අධිවේගී මාර්ග පිළිබඳව. දැන් මේ අධිවේගී මාර්ග මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉතිරි වැඩ කටයුතුත් නිමා වෙන්නට දැන් බොහොම ආසන්නයි. අපි දැක්කා කොන්ත්‍රාත් ප්‍රමාද කරපු සමාගම් වලට ඒ කොන්ත්‍රාත් අහිමි කරලා නැවත වරක් මේ දේවල් පිළිබඳව විමර්ශනය කරලා ඉතා ඉක්මනින් මේ වැඩ කටයුතු සිදු කරන්න පටන් ගන්නවා. ලංකාදීපේ අද කියනවා මේ අධිවේගයේ කණු උඩින් යන්න රුපියල් මිලියන 700ක් ඕනේ කියලා. අද ලංකාදීපේ ප්‍රධාන පිටුවේ පළ කරලා තියෙන පුවතක් දයාශීලී ලියනගේ මේ ගැන ලියන්නේ කඩවත මීරිගම අධිවේගී මාර්ගයේ දැඩි ලෙස ජලයෙන් යට වූ ප්‍රදේශයේ කණු මතින් මාර්ගය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 700ක පමණ මුදලක් වැය වෙතයි මහා මාර්ග අමාත්‍යාංශය ගණන් බලා තියෙනවා කියලා අද ওই විදිහට කියනවා. ඉතින් තවත් එක්තරා ආකාරයක වියදමක් හැබැයි රටේ අනාගතය ගැන හිතලා මේ දේවල් ඉදි වෙන්නේ. අධිවේගයේ කණු උඩින් යන්න රුපියල් මිලියන 700ක් ඕනේ. ඉතින් ජාතික ධනය මේ දේවල් ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරනවා නම් කිසිම ගැටලුවක් නැහැ. ඒ අතරදී අද සිලෝන් ටුඩේ පුවත්පත කියන කාරණාවක් දැන් අපි දන්නවා වරායි නගර ව්‍යාපෘතිය දැන් කොමිෂන් සභාවක් පත් කරලා තියෙනවා. කොමිසමට සමාජිකයෝ පත් කරලා තියෙනවා. එහි වැඩ කටයුතු ඉස්සරහට අරගෙන යනවා. දැන් අපි දන්නවා වැලි පිරවීමේ කටයුතු අවසන් වෙලා ඒ මූලික ඉදිකිරීම් කටයුතු දැන් සිද්ධ වෙනවා. සමීර මේ කොරෝනා වසංගතයේ හින්දා ටිකක් ප්‍රමාද වුණා. නැත්තම් මේ අවුරුද්දේ තමයි අර කොළඹ වරායි නගරේ වෙරළක් කෘත්‍රිම වෙරළක් ඉදිකලා මේක ඉදිකරපු වෙරළක් දිය කඩනයකුත් දාලා මේ ඉදිරි අනාගතයේදී රටේ ජනතාවට අර කොළඹ හැම තැනකටම ගියාම ගාල මුදුරට ගියාම සමීර මේ රැල්ල පාගන්න තැනක් නැහැ. ඉතින් ඒ අඩුව පුරවන්න තමයි වරාය නගරයේ ඔය අලුතින්ම වෙරළක් ඉදුනේ. ඉදිරියේදී ඔබට දැක ගන්න පුළුවන් කොයිතරම් ලොකු සංවර්ධනයක් වේද කියලා. අර සර්ෆින් ක්‍රීඩාව ඒ වගේම රුවල්ලොරු මේ දේවල් පාවිච්චි කරමින් ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. අද සිලෝන් ටුඩේ පුවත්පත කියනවා ඡායාරූපකුත් එක්ක වාර්තා කරන්නේ youth employed at Port City will receive minimum $1,000 මේ වරාය නගර මේ ව්‍යාපෘතිය නැත්නම් මේ වරාය නගර කලාපයේ සේවය කරන අපේ රටේ තරුණ ප්‍රජාවට අවම වැටුප විදිහට ඩොලර් 1000ක මුදලක් විතර ලැබෙනවා කියන කාරණාව මේ ප්‍රසාද් මංජු මේ ගැන ලියන්නේ අද දවසේ. දැන් මේ වෙනකොට එහි රැකියා අවස්ථා පිළිබඳව ලොකු නවෝදයක් ඇති වෙලා තියෙනවා. ඩොලර් 1000ක් 1500ක් 2000ක් 3000ක් වගේ මුදල් ලැබෙන්නට නියමිතයි. අපේ රටේ තරුණ පිරිස් බොහෝ පිරිසක් රට යනවා විදේශගත වෙනවා. අපි දන්නවා ඩුබායි රාජ්‍ය කටාර් ඕමානයේ මේ රටවල් වල අපේ තරුණ කොල්ලෝ කෙල්ලෝ මේ රස්සා කරන්න යනවා. හැබැයි ඒ පිරිසට අපේ රටේ ඉඳගෙන රැකියාවල නිරත වෙන්න පුළුවන් කාලයක් නුදුරේදීම උදා වෙනවා කියන කාරණාව පැහැදිලි. සිලෝන් ටුඩේ පුවත්පත කියන විදිහට youth employed at Port City will receive minimum $1,000 ඩොලර් 1000ක මුදලක් මේ වේතනයේ විදිහට වැටුප් විදිහට ඔවුන්ට ලැබෙන්නට නියමිතයි කියන කාරණාව. ඉතින් සමහරු කෑ ගහන්න පුළුවන් මේ වරාය නගර ව්‍යාපෘතිය අපේ රටේ සාර්ථක ව්‍යාපෘතියක් නෙමෙයි. අපේ රටේ පරිසරයට හානි වෙනවා. මේක ඉදි කරන්න පුරවන්න ගියාමත් සමීර විවිධ චෝදනා එල්ල වුණා. මේ අපේ පරිසර පද්ධතියට හානි වෙනවා. මේ කොළඹ අනවශ්‍ය කෘත්‍රිම විදිහට මේ පිරවීමක් සිද්ධ කරන්න. එතකොට කොහොමද ගල්කිස්ස පැත්තට බලපෑම් එල්ල වෙනවා. ඉතින් හැබැයි මම ඇස්ලෝ උඩ දාලා මහල් කියන මහත්තයෙක් කිව්වා මේක පුරවන්න මේ සීගිරියත් කඩන්න වෙනවා කියලා. කළුගල් මදිවේ කියලා සීගිරියත් කඩන්න වෙයි කියලා. හැබැයි ඉතින් දැන් මේක යථාර්ථයක් වෙලා තියෙනවා. ආයෝජන ගලාගෙන ඉන්න නියමිතයි ආයෝජන සමුළුව පසුගිය සතියේ පැවැත්වුවා. අපි දැක්ක දවස් 3ක් පැවැත්වුණා. බොහොම වටිනා අදහස් ජනාධිපතිතුමා අගමැතිතුමා අපි දැක්ක මුදල් රාජ්‍ය අමාත්‍යතුමන් ඒ වගේම යුද හමුදාපති ජෙනරාල් ශමීන්ද්‍ර සිල්වා මහත්තයා පවා බොහොම මැදිහත් සිතින් මේ අදහස් පළ කළා. අපේ රටේ ඉදිරි සංවර්ධනය පිළිබඳව මේ දේවල් අපිටත් නෙවෙයි අපේ
අනාගත පරපුරට. අනිවාර්යෙන් දැන් මේ ඩොලර් දහසක් අවම වැටුප ඩොලර් දහසක් පෝට් සිටියේ රැකියාවක් කරොත් ඒ කියන්නේ සාමාන්‍ය රුපියල් ලක්ෂ 2ක් විතර මේත් එක්ක ඉස්සරහදී දේශපාලඥයන්ට ප්‍රශ්නයක් වෙනවා. දැන් ඉස්සර නම් කියව වරායට දාන්න විදුලි බල මණ්ඩලයට දාලා දෙන්න එහෙමනේ. ඉස්සරහදී පෝට් සිටියට දාලා දෙන්න කියලා තමයි ගොඩක් අය කියනවා ඇත්තේ. මේකත් එක්ක අපි සූදානම් සෙලුමිනට යන්න. සෙලුමින අද වාර්තා කරන ආයෝජකයන් 1883කගේ අවධානය ශ්‍රී ලංකාවට යොමු වෙලා තියෙනවා. නව ආයෝජකයන් 1883ක් මෙරට ආයෝජනය සඳහා අවධානය යොමු කරලා තියෙනවා කියලා ශ්‍රී ලංකා ඉන්වෙස්ට් ෆෝරම් එක පහුගිය දවසක පැවැත්වුණා. 2021 සඳහා තමයි මේ ප්‍රදර්ශනය පැවැත්වුණේ. මේ සමුළුව පැවැත්වුණේ රටවල් 80කට අධික සංඛ්‍යාවක් මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධ වෙමින්. ඉතින් මේ සමුළුවේදී තමයි විවිධ විද්වතුන් අදහස් දක්වුවා, දේශපාලඥයන් අදහස් දක්වුවා. මේ අවස්ථාවේදී ආයෝජකයන් 1883කගේ අවධානය ලංකාවට යොමු වෙලා තියෙනවා. ඉදිරියේදී ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍ර ස්ථානයේ බවට පත් වෙන්නේ ආසියාව. ඉතින් එතනදිත් ලංකාවට දැවැන්ත ස්ථානයක් හිමි වෙනවා, ලොකු තැනක් හම්බ වෙනවා. මේ ආකාරයෙන් ආයෝජකයන් 1883ක් කැමැත්ත පළ කරලා තියෙනවා ලංකාවේ ආයෝජනය කරන්න කියලා අද සිළුමින මේ විදිහට තොරතුරු වාර්තා කරනවා. මේකත් එක්ක අපිට ඉදිරියේ තියෙන බාධා සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දී අද අරුණ පත්තරේ කියනවා මානව හිමිකම් හා ත්‍රස්තවාදී පනත හින්දා GSP+ සහනය తాවකාලිකව නතර වන ලකුණු පේන්න තියෙනවා කියලා නයනතරන් ගමගේ ලියන්නේ. පහුගිය දවසක යෝජනාවක් අරගෙන ආව ලංකාවට ලබා දීලා තියෙන මේ GSP සහනය తాවකාලිකව ඉවත් කරලා එයින් ලැබෙන ප්‍රතිලාභ නැවත සලකා බලන ලෙස යුරෝපා සංගම් කොමිසමෙන් ඉල්ලා සිටින යෝජනාවක් පහුගිය ජූනි 9 වෙනිදා යුරෝපා පාර්ලිමේන්තුව සම්මත කරගෙන තියෙනවා කියලා අරුණ මේ විදිහට වාර්තා කරනවා. ඉතින් මේකත් එක්ක තමයි මේ ප්‍රශ්නය ඉදිරියේදී මතුවෙන්න ඉඩකඩ තියෙන්නේ. අන්තර්ජාතික ප්‍රජාව විසින් පෙන්වා දී ඇති මානව හිමිකම් ප්‍රවර්තනයට අදාළ යෝජනා ක්‍රියාත්මක නොකිරීම හා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වළංගු කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය අපොහොසත් වීම යන කරුණු පදනම් කරගෙන මේ යෝජනාව ඉදිරිපත් වෙලා තියෙනවා කියලා කියනවා. ශ්‍රී ලංකාව පිළිබඳ මේ යෝජනාවට පක්ෂව ඡන්ද 628ක් සහ විරුද්ධව 15ක් භාවිතා කරලා තියෙනවා. වගේම යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 40 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකීලා ඉඳලා තියෙනවා කියලාත් කියනවා. ඉතින් මේකත් එක්ක GSP+ සහනය తాවකාලිකව නතර වෙන ලකුණු කියලා තමයි අරුණ පත්තරේ වාර්තා කරන්නේ. මව්බිමත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ආවා. මේ පනත් එක දේවල් වලට වඩා අපි දකිනවා මේකේ විවිධ රජයන් පත් වුණාට පස්සේ සමහර රජයන් පත් වුණාම මේවා උඩ පැනලා ලබා දෙන්න මේ රටවල් කටයුතු කරන්න GSP+ සහනය. හැබැයි සමහර අවස්ථාවල මේවට යම් ආකාරයකින් වැටබඳින්න ඒ රටවල්ම අවසානයේ කටයුතු කරන අවස්ථා අපිට ඕන තරම් දකින්න ලැබිලා තියෙනවා. ඉතින් මේකත් එහෙම අවස්ථාවක්ද? මේක නොලැබී යාම හේතුවෙන් ලොකු පාඩුවක් අපේ රටට සිද්ධ වෙනවා. ඉතින් ඒ සඳහා මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය කියලා ඉදිරියේදී අපිට දැනගන්න පුළුවන්කම ලැබේ. ඔය අතරේ සමීර හරුණ පුවත්පතේ වාර්තා කළ තිබෙන මානව හිමිකම් සහ ත්‍රස්තවාදී සංවිධාන පිළිබඳව අද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතත් මේ පිළිබඳව විශේෂයෙන්ම අපි දකිනවා මේ ප්‍රධාන සිරස්තල විදිහට වාර්තා කරන කාරණාව ටිකක් හිතලා බලන්න ඕන දෙයක්. මේ අපි වාර්තා කරන පුවත ජර්මනියේ දෙමළ ජාතිකයන් 23 දෙනෙකු විරෝධතාවක් පවත්වලා තියෙනවා. ඔවුන් සරණාගත භාවයේ ඉල්ලලා තියෙන්නේ. හැබැයි ජර්මන් පොලිසිය ඔවුන්ව නැවතත් ලංකාවට ඩිපෝට් කරන්න නැත්නම් පිටුවහල් කරන්න කටයුතු කරලා තියෙනවා. අද Sunday Observer කියන්නේ failed asylum seekers Germany deports 23 Sri Lankan Tamils. මේ ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන් පිරිසක් ජර්මනියේ විරෝධතාවක් පවත්වලා තියෙනවා. උන්ට සරණාගත භාවය ඉල්ලලා හැබැයි ඔවුන් පිටුවහල් කරන්න කටයුතු කරන්න තියෙනවා කියලා අද Sunday Observer පුවත්පතත් සඳහන් කරනවා. ඔව් අපි සූදානම් ලංකාදීපයට යන්න. ලංකාදීපයේ අර නැව සම්බන්ධයෙන් කාරණා අවධානයට ලක් කරමින් වාර්තා කරන ප්‍රවෘත්ති කිහිපයක් තියෙනවා. අද දවසේ ලංකාදීපයේ කියන කාරණාව දැන් පහුගිය දවස්වල අපි දැක්ක සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැත්තෙන් කියනවා මේ නැවේ තෙල් කාන්දුවක් සිද්ධ වෙන්න MV Express Pearl නෞකාව දැන් මුහුදුපත් වෙලා තියෙන කොටසක් උඩ තියෙන්නේ හරියට ගිඩලා නැහැ. කොහොමුණත් මේ ගිලුණු නැව වටේ තෙල් පැල්ලමක් තියෙනවද කියලා ප්‍රශ්නයක් කොහොමුණත් ලංකාදීපයේ කියනවා ගිලුණු නැව වටා තෙල් පැල්ලමක් කොළඹට ආසන්න මුහුදේ ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වටා විශාල තෙල් පැල්ලමක් දක්නට ඇතැයි ස්කයි නිවුස් වෙබ් අඩවිය සඳහන් කරයි. ඔවුන් මෙම පුවත සටහන් කර ඇත්තේ නෞකාව වටා මුහුදේ චන්ද්‍රිකා ඡායාරූප පරීක්ෂා කිරීමෙන් අනතුරුයි කියලා මේ පත්තරේ මුද්‍රණයට යන මොහොතේ තමයි මේ පුවත වාර්තා කරන්නේ. පහුගිය සිකුරාදා වෙනකොට තිබ්බ තත්ත්වය තමයි මේ තත්ත්වය. හැබැයි දැන් මේ තත්ත්වය මීට වැඩි වෙනස් වෙලා තියෙන පුළුවන්. සමහර විට මීට වැඩි තෙල් කාන්දුවක් සිද්ධ වෙලාද දන්නෙත් නැහැ. පිළිබඳව තොරතුරු අපි සූදානම් අද ප්‍රවෘත්ති තුලින් ඔබට කියන්න. ඒ කොහොම වුණත් ගිලුණු නැව වටා තෙල් පැල්ලමක් කියලා එහෙම කියනකොට අද දවසේ සමීර තවත් පුවතක් ලංකාදීපේ වාර්තා කරනවා.
ඔව් අපි මේ ගැන නජිත් විශේෂයෙන්ම තොරතුරු ගණනාවක් මේ ගැන මේ අරගෙන ආවා. ඉතින් මේකත් එක්ක දැන් ප්‍රශ්න වෙලා තියෙන මේ වන්දි ලබා ගන්න කොහොමද? මේ ගිල්නු නැවේ මේ විනාශය පරිසර හානිය මේ සඳහා වන්දි ලබා ගන්න කොහොමද? එක පැත්තෙන් අනිත් පැත්තෙන් දීවරයන්ට තමන්ගේ කර්මාන්තය කරගන්න බැරි වෙලා ඉන්නවා. මේ වෙරළාසන්න මුහුදේ දීවර කටයුතු එක් සීමාවක නවත්තලා තියෙනවා. ඉතින් මේකත් එක්ක මොකද්ද ඉදිරියට වෙන්නේ? දීවරයෝ බලාගෙන ඉන්නවා කොහොමද ඉස්සරහට ජීවත් වෙන්නේ කියලා මේ ගැන සාකච්ඡාවක් තිබුණා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අපි බලමු මොනවද එතනදි කතා වෙන්නේ කියලා. මීගමුව සිට පානදුර දක්වා මුහුදු කලාපය තුළ දීවර කටයුතු සිදු කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එම මුහුදු කලාපය පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කර කඩිනමින් දීවර ජනතාවට විවෘත කරන ලෙසයි අරඩේගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. නෞකාව ගිනි ගැනීමෙන් සිදුව ඇති හානිය පිළිබඳ පූර්ණ වශයෙන් තක්සේරු කිරීම මෙන්ම වන්දි ලබා ගැනීම සඳහා නෛතික ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නා. නැව අදාළ ස්ථානයේ නිවත් කර ගැනීමටද ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේ. අදාළ නීතිමය කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදු විය යුතු බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. මේක සාමාන්‍යයෙන් මාසයකට පාරක් ලංකාවට එන පෝෂිත නෞකාවක්. මේක මාර්තු මාසෙත් ආවා, මේක අප්‍රේල් මාසෙත් ආවා, මේක මැයි මාසේ ආපු වෙලාවේ තමයි මේ අනතුරට ලක් වෙන්නේ. ලංකාවට එන්නට නියමිතව තිබුණේ මැයි මාසේ 17 කුණාටු තත්ත්ව නිසා 19 රෑ ලංකාවට ඇවිල්ලා පාලන මැදිරියෙන් අවසර අරගෙන ඒක නැංගුරන් දාලා තියෙද්දි පැය 12කට පස්සේ තමයි මේ ගින්න පටන් ගන්නෙ. එතෙක් කිසිම ආකාරයකට මේ නැවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා වරාය අධිකාරියට මේක දැනුම් දීලා තිබුණේ නැහැ. නැව ඇවිල්ලා පැය 10කට පස්සේ වරාය අධිකාරියට ඒගොල්ලෝ කියලා තියෙනවා ඒගොල්ලන්ගේ එක බැහැලුමක තෙල් කාන්දුවීමක් තියෙනවා. ඒක හවස පර්යන්තයට ආවහම. එතකොට ඒක සකස් කරගන්නට ඒගොල්ලන්ට අවශ්‍යයි කියලා. ගින්න පටන් අරගෙන විනාඩි 15කින් ඒගොල්ලෝ කතා කරලා කිව්වා උදව්ව අවශ්‍ය නැහැ. අපි ඒක නිවාගත්තා කියලා. ඊට පස්සේ හවස 2ට ඒ කියන්නේ නැව ලංකාවට ඇවිල්ලා පැය 14කට පස්සේ තමයි දෙවෙනි වතාවටත් මේ ගින්න පටන් ගත්තේ. මේක මතයක් ආව කිව්වනේ මේ ඉන්දියාව සහ රටවල් දෙකක් එපා බැරිය ඇතුල් වෙන්න එපයි කියලා තියෙද්දී ඇයි අපේ වරාය මෙයාලව ඇතුල් කරේ කියලා. ඒකනේ දැන් පුවත්පත්වල තියෙන ආණ්ඩුවේ ගහන චෝදනාව. මම ඒක පැහැදිලි කරන එමතුනි. ගරු අගමැතිතුමනි මේ නැව මම මුලින් වගේ එක පෝෂිත නෞකාවක්. කියන්නේ ෆීඩර් වෙසල් එකක්. ෆීඩර් වෙසල් එකක් සාමාන්‍ය වරායෙන් වරායට යනවා. මේ නැව මේ වතාවෙත් සිංගප්පූරුවෙන් පිටත් වෙලා මැලේසියාවට ගිහිල්ලා සෞදි අරාබියාවට ගිහිල්ලා කටාවලට ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලා තමයි ලංකාවට ආවේ. ඒ කිසිම වරායකින් මේගොල්ලෝ බාරගත්තේ නැහැ කියන කතාව බොරුවක්. ඒ හැම වරායටම මේගොල්ලෝ ගියා. ඒ හැම වරායකම මේගොල්ලෝ බැහැලුම් කටයුතු කරා. ඊමස කවුරුත් ප්‍රතික්ෂේප කරපු නැවක් නෙවෙයි මේ නැව. මේ නෞකාවේ දැනට නැව බොටම් එකට ටච් වෙලා තියෙන විදිහ සහ නැව රෙස්ට් වෙලා තියෙන විදිහ බලපුවාම අපිට හරියටම කියන්න බෑ මේ නැවේ තෙල් නැහැ කියලා. මොකද මේකේ බ්ලාස්ට් එකක් වුණා කියලා කිව්වට ඒ බ්ලාස්ට් එකෙන් ඒ තෙල් ටික සම්පූර්ණයෙන්ම ඒකට ඉවපෙරෙට් වෙලා ගියාද කියලා අපිට හරියටම කියන්න බෑ. මොකද ඒ තියෙන සමහර ටැංකි තියෙන ප්‍රදේශ දැනට අන්ඩර් වෝටර් ඒරියා එකේ තියෙන්නේ. ඒවට අපිට ඇක්සස් නැහැ. අපි සැක කරනවා මේකේ යම්කිසි තෙල් ප්‍රමාණයක් ඇති කියලා. මේ වන විට CID එකට 5 වෙනිදා මේ නැවේ VDR එක ලබා දීලා තියෙනවා නාවික හමුදාවත් එක්ක ගිහිල්ලා ඒක අරගෙන VDR එක දැන් CID එක බාරේ තියෙනවා සර්. හාබර් මාස්ටර්ට ලැබුණු දත්ත අනුව මේ වරායවල් සියල්ලටම ගිහිල්ලා තමයි අපිට එන්නේ. ඒතර ඒ නිසා ඒකස අපිට රටටත් පැහැදිලි ලෙස නීත්‍යානුකූලව අපිට කියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේ අතර නැව ගිනි ගැනීම හේතුවෙන් දීවර ජනතාවට මුහුණ දීමට සිදුව ඇති දීවර ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. දීවර කර්මාන්තස දැනට ලංකාව වටේ දීවර කර්මාන්තේ නවත්තලා නැහැ. නමුත් කොටසකස දීවර කර්මාන්තේ නැවැත්තුවා. සර්ත් එකත් අපි ගිහිලා බලපු ප්‍රදේශයේ පානදුරේ ඉඳලා මීගමුව දක්වා මේ වෙරළාසන්නේ දීවර කටයුතු විතරක්. ඒකස අපි ඒ වෙලාවේ නැවැත්තුවේ මේ කන්ටේනර්ස් වැටලා තියෙන හින්දා සමහරලාට දීවර යාත්‍රා ගිහිලා වැදිලා මොන හරි හානියක් වුණොත් දීවර ජනතාවටත් හානියක් වෙන්න පුළුවන්. ආම්පන්නත් හුඟක් සමහරලාට අලාභහානි වෙලා තිබුණා. මේ දෙක දිහා බලලස තාමත් ඒ කලාපේ අපි දීවර කටයුතු අත්හිටවලා තියෙන්නේ. හැබැයි දැනට තියෙන ගැටලුව වෙලා තියෙන්නේ දැන් මේකේ ඇතිවෙච්ච බලපෑම හින්දාස ඍජුවම ඉන්නෝ පවුල් 20000ක් විතර වගේස මීගමුව කලාපේ මේ කර්මාන්තය අහිමි වෙච්ච. සොයදා උපදෙස් දුන්න රුපියල් 5000 දීමනාව ඒ කට්ටියට දෙන්න කියලා. හැබැයි තාම වෙනකන් සොය රුපියල් 5000 දීමනාව අපිට දෙන්න බැරි වෙලා තියෙනවා ඒ පිරිසට. ඒ සල්ලි ටික සොන්දට දෙන්න හැකියි. හරි සර්. thank you sir. හොඳයි සමිරේ දීවර පවුල් අසරණ වෙච්ච දීවර පවුල් වලට මොකද්ද කරන්න කියලා. ඒ වගේම තමයි දැන් මේ දේ හින්දා නැවේ ගින්නත් එක්ක සංචාරක කර්මාන්තයටත් කිසියම් ආකාරයක බලපෑමක් එල්ල වෙලා තියෙනවා. මේ ප්‍රදේශයේ මේ මුහුදු තීරයන් අපවිත්‍ර වෙලා තියෙනවා දැඩි විදිහට. හෝටල් සංචාරකයන් දැන් මේ
හෝටල් හිමියන් සෑහෙන අසිරුතාවකට පත් වෙලා තියෙනවා. අර ලස්සන මුහුදු තීරේ වෙරළ තීරේ පෙන්නලා තමයි බොහෝ වෙලාවට සංචාරකයන්ගෙන් මුදල් ඉපැයුවේ මේ හෝටල් කර්මාන්තයේ ක්‍රියාත්මක වුණේ. දැන් ඔවුන්ට මොකද වෙන්නේ? නැවේ හානිය ගන්නේදී සංචාරක ව්‍යාපාරයට වූ හානියත් ඇතුළත් කරන ලෙසට හෝටල් හිමියෝ කියති කියලා අද ලංකාදීපේ පොතක් වාර්තා කරනවා. නිශාන්ත කුමාර බණ්ඩාර ලියන්නේ ගිනිගත් නෞකාවෙන් සිදු වූ හානිය පිළිබඳ ගණනය කිරීමේදී සංචාරක ව්‍යාපාරයට සිදු වූ හානියද ගණනය කළ යුතු බව සංචාරක හෝටල් හිමියන් පෙන්වා දෙනවා කියලා අද ලංකාදීපේ වැඩිදුරටත් කියනවා. දීවර කර්මාන්තයට බලපෑමෙන් ලුණා මේ සංචාරක කර්මාන්තයට අපි දන්නවා දැන් මේ මීගමු ඉඳන් පානදුරට විතරක් නෙවෙයි තව එහාට බලපෑමෙන් වෙලා තියෙනවා නම් මේ දේවල් වලටත් වන්දි ලබා ගන්න කටයුතු කරන්න ඕනේ. පරිසර ඇමතුමා සමීර පහුගිය දවසක් කිව්වා මේ වෙච්ච හානිය වන්දිය අපිට මුදලින් ගණනය කරන්න බෑ. මේ දේවල් තක්සේරු කරන්න බෑ මුදලින්. සමහර විට මේ අවුරුද්දක දෙකක බලපෑමක් නෙමේ දීර්ඝ කාලීන බලපෑම ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා මේ වන්දියක් කියනකටත් වැඩි එතුමා සඳහන් කරන්නේ මේ වෙච්ච පරිසර හානිය නොවුන නම් ඒක බොහොම වටිනවා කියන කාරණා. ඔව් අනිවාර්යයෙන්ම ඒ ගැන සඳහන් කරලා තිබුණ පරිසර ඇමතුමා. ඉතින් මේකත් එක්ක තමයි මේ ප්‍රශ්න නිරාකරණය කරගන්නේ කොහොමද කියලා මේ විවිධ සාකච්ඡා තියලා කමිටු මේ පත් කරලා විවිධ අංශවලින් මැදිහත් වෙලා මේ ආකාරයෙන් කටයුතු කරමින් පවතින. ඉතින් ඒ කටයුතු විධිමත් කරන්න තමයි අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අර සාකච්ඡාව තිබ්බේ. මේ දවස්වල කතා වෙන තව දෙයක් තමයි අර සුකෝභෝගී වාහන ප්‍රාඩෝ ගෙන්නනවද නැද්ද? මොකද්ද වෙන්නේ? මේ ආකාරයෙන් සමාජයේ දැඩි ලෙස චෝදනාත්මකව කතා බහට ලක්වමින් පවතිනවා. අපි ඒ ගැන කියනවා විරාමයෙන් පස්සේ. පක්ෂ විපක්ෂ දේශපාලඥයන්ගේ අදහස් ඇතුලේ අනුර කුමාර දිසානායක මහත්තයා කරන මේ චෝදනාව බලන්න ඩොලර් මිලියන 18ක් වැය කරලා ගෙන්වන മന്ത്രി වාහන වෙන්දේසිය විකුණන්න කියලා අනුර කුමාර දිසානායක මහත්තයා කියලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් අද වාර්තා කරනවා මේ ආණ්ඩුව ඩොලර් මිලියන 18ක් වැය කරලා ගෙන්වීමට සූදානම් වන മന്ത്രി වාහන ප්‍රසිද්ධ වෙන්දේසිය විකුණන්න කටයුතු කරන්න කියලායි කියන්නේ. മന്ത്രിවරුන් සඳහා ප්‍රාඩෝ ජීප් රථ 227ක් ආනයනය සඳහා ණයවර ලිපි LC විවෘත කරලා තියෙනවා. ඉතින් මීට පෙර රටේ ණයවර ලිපි අවලංගු වීමට ඉඩ දුන් අවස්ථාවලද ඉතිහාසයක් පවතින බවත් එය කළ නොහැකි නම් අදාළ වාහන මේ ආකාරයෙන් මේ ගෙන්නුවාට පස්සේ ඩොලර් මිලියන 18ක් වැය කරලා ගෙන්වන මේ වාහන ප්‍රසිද්ධිය වෙන්දේසි කරන්න කියලා තමයි මේ විදිහට කියලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ජනතාව ඉන්නේ දැඩි පීඩනයකට පත් වෙලා කොරෝනා වසංගතයත් එක්ක ඔවුන් දැවැන්ත පීඩාවකට පත් වෙලා ඉන්නවා. මේ අතර ඉන්ධන මිල ඉහළ යනවා. ඒත් එක්ක මේ වගේ වාහන ගෙන්නනවා නම් මොනතරම් චෝදනා කරයිද ජනතාව? මේක තමයි ප්‍රශ්නාර්ථය. ඇත්තටම මොකද්ද මේ වෙලා තියෙන්නේ? කෙහෙලිය රඹුක්වැල්ල ඇමතුමා මේ ගැන පිළිතුරු ලබා දෙනවා. විශේෂයෙන්ම අගමැතිතුමා කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් ඉදිරිපත් කරා. මේක නෙමෙයි අවස්ථාව. මේ අපි ඉස්සෙල්ලා කල්පනා කරේ කොවිඩ් වලට ඉස්සෙල්ලා රාජ්‍ය ආයතන වලට සහ අමාත්‍යාංශ වලට අවශ්‍ය තියෙන වාහන යන වාහන සම්බන්ධව. නමුත් ඒක මේ මොහොතේ කැන්සල් කරන්න. හැබැයි කැන්සල් කරනකොට ප්‍රොසීඩියර් එකක් තියෙනවා. කැන්සල් කරන්න එක අපිට ආපු විදිහටම LC ඕපන් කරලා තියෙන එක. දැන් ගිහිල්ලා හෙට උදේට ගිහිල්ලා මෙහෙම නැත්නම් දැන් මිනිත්තු 5කින් කැන්සල් කරලා තීන්දුව ගත්තාම ඊගාවට කැන්සල් කියන එක. ඒක තේරුම් කරලා දීපුවහම පෙලක් අයට ඒක තේරිලා නැහැ. මම කල්පනාට වෙන මම දැක්ක අනුර කුමාර දිසානායක හැමුණත් කෙහෙලිය රමුක්කැලමතුමා මෙහෙම කිව්වට මේක ලේසි කරන්න ලේසි තමයි. එහෙම ගැටලුවක් නැහැ. නමුත් ඒකේ ප්‍රොසීඩියර් එකක්. සෞන්දර්ය කතා කරේ අඟහරුවාදා බදාදා දුවේ වෙනකොට ඒ අදාළ බැංකු සහ ආයතනත් එක්ක සාකච්ඡා කළාද? පැත්තේ ඉන්නත් එක්ක සාකච්ඡා කළා. ඒක පැහැදිලි එකඟතාවයකට ඇවිල්ලා තියෙන එක කැන්සල් කරන්න. එච්චරයි. ඒක කැන්සල් කරපු එක මේ කැන්සල් කරලා තියෙන එක විවිධ කතන්දර කියනවා. ඉතින් මට hina වෙන්න විතරයි තියෙන්නේ. මොකද ඒ කට්ටියට එක්ක නොදැනුවත්කම එහෙම නැත්නම් දේශපාලන කෝහකකම. ඇමතුමා කියන විදිහට කැන්සල් කරලා තියෙන්නේ. හැබැයි සමහර උදවිය නම් කැන්සල් කරලා නැහැ කියලා හිතාගෙන දැන් වාහන ගෙන්නලා ඒව වෙන්දේසි කරන මට්ටමටත් ඇවිල්ලා කොහොමුණත් ජනතාව විදිහට අපිත් බලන් ඉන්නවා මොකක්ද ඇත්තටම වෙන්නේ. අනුර කුමාර මහත්තයා කියපු එකද නැත්නම් කෙහෙලිය ඇමතුමා කියපු එකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉමු. ඔය අතරේ අමාත්‍යාංශ වැඩට උදව් නොකරන ප්‍රධානීන් ඉවත් කරනවා කියලා අද ලංකාදීපේ කියනවා. මේ අමාත්‍යාංශවල වැඩට උදව් කරන්නේ නැති ප්‍රධානීන් ඉවත් කරන්න සූදානම් කියලා දෑසිලි ලියනකේ මේ පුවත ලියන්නේ. අමාත්‍යාංශවල සංවර්ධන වැඩවලට උනන්දුවක් නොදක්වන හා සහයක් නොදක්වන අමාත්‍යාංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් හා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් වහාම ඉවත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇත කියලා අද ওই විදිහට සිළුමිණ පුවත්පත කියනවා. දැන් ජනාධිපතිතුමන් අපි දැක්ක රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලේකම්වරුන් මේ හැම දිනෙකම පත් කරනකොට අවුරුද්දක ග්‍රේස් පීරියඩ් එකක් නැත්තම් කාලයක් දෙනවා වගේ
මේ ප්‍රගතිය බලලා ඉස්සරහට මේ අයව තියාගන්නවද නැද්ද කියන කාරණාව පිළිබඳව සලකා බලනවායි කියලා කිව්වා. ඉතින් එහෙම වැඩක්ද දන්නේ කරන්න යන්නේ තමුන්ගේ ආයතනයේ වැඩවලට සහාය දෙන්නේ නැති ලොකු පුටුවල ඉන්න ප්‍රධානීන් ඉවත් කරන්න කටයුතු කරනවා කියලා අද ওই විදිහට ලංකාදීපේ කියනවා. මේ නිලධාරී වාදය නිසා සමහර තැන්වල දේශපාලඥයන් තමයි බැටකන්නේ. ගියාට පස්සේ ඉතින් දේශපාලඥයන්ට කරන්න දෙයක්වත් නැහැ. නිලධාරීන් මේ අවශ්‍ය තීන්දුව ගන්න. මේකත් එක්ක මම දැක්ක මේ සංචාරන සීමා එක්ක සමහර නිලධාරීන් ඉන්නවා කියනවා. ඒගොල්ලන්ට වාහන ඉන්ධන දීවන මේ ඔක්කොම දීලා සංචාරන සීමාව වලට මුහා වෙලා තමන්ගේ කාර්යාලයටවත් එන්නේ නැහැ. ඉතින් ඒ වගේ කටයුතු කරන අය ඉන්නවනම් ඒ අය සම්බන්ධයෙන් පියවරක් ගන්න තමයි මේ ආකාරයෙන් සූදානම් වෙන්නේ. ඒවා නම් පවා නිර්දේශ කරලා එවන්න කියලා තියෙනවා කියලා අද මව්බිම් වාර්තා කරනවා. මේ අතරේ දිවයින අද ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියනවා විපක්ෂයේ බලාරගලයක් මීළඟ විපක්ෂ නායක රනිල් ප්‍රශ්නාර්ථයක් එක්ක වාර්තා කරන්නේ. ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනෙක්ගේ සහායත් මේ සඳහා ලැබෙනවලු. ඒ වගේම විපක්ෂයේ කලකිරී ඇති മന്ത്രിවරුත් එක් වෙනවා කියලා අද මේ රනිල් සජිත් ගැටුම පිළිබඳව වාර්තා කරනවා දිවයින ප්‍රධාන ප්‍රවෘත්තියෙන්. මේ ගැටුම් වලට වඩා වෙන ගැටලු තියෙනවා. අපිට ඒවා වැදගත් මේ වෙලාවේ මේ දරුවන්ට තියෙන ගැටලුවක් ප්‍රශ්නයක් සිග්නල් සොයා ගස්ගල් පීරන දරුවෝ කියලා අද මව්බිම් පත්තරේ වාර්තා කරනවා. මේ රටේ උද්ගත වෙලා තියෙන තත්ත්වයක් එක්ක අධ්‍යාපන කටයුතු කරන්න වෙන්නේ ඔන්ලයින් තාක්ෂණයත් එක්ක. හැබැයි ඔන්ලයින් තාක්ෂණයෙන් වැඩ කටයුතු කරද්දී නජිත් මේ ඈත පිටිසර ගම් වලට විතරක් නෙමෙයි සමහර අවස්ථාවල මේ කොළඹ ගම් පහ කළුතරටවත් සිග්නල් නැහැ. ඉතින් මේ කම්පැනි දැවැන්ත ලාභයක් ලබනවා දුරකථන සමාගම් මේ ආකාරයෙන් මේ 4G 3G මෙහෙම කියලා දැවැන්ත ලාභයක් ලබනවා. මේවට ලොකු ගාණක් කැපෙනවා ඩේටා වලට. හැබැයි ළමයින්ට ඉගෙන ගන්න හරියාකාරව මේ පහසුකම් නැහැ. තාක්ෂණික පහසුකම් සිග්නල් නැහැ. ඉතින් ඈත පිටිසර දරුවෝ මේ ආකාරයෙන් මේ ගස්ගල් වලට ගිහිල්ලා මඩු ගහගෙන පැල් කොට උඩ මේ ගස්වල ගහගෙන ඔවුන් මේ කොහොම හරි ඉගෙන ගන්න හදන්නේ තමන්ගේ අනාගතය ශක්තිමත් කරගන්න සාර්ථක කරගන්න. ඉතින් මේ මොහොතේ මේ සමාගම් මේ අදාළ අංශයක සාකච්ඡා කරලා ඉතා ඉක්මනින් මේ පහසුකම් ලබා දෙනවා නම් ඒක වටිනවා කියන එක අපි මතක් කරන්න ඕනේ. මේ අතරේ තමයි දිවයින වාර්තා කරන්නේ ඔන්ලයින් ඉගැන්වීම් විධිමත් කරන්න අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව සැලැස්මක් කියලා. මේ පවතින තත්ත්වයක් එක්ක ගුරුවරුන් මාර්ගගත ක්‍රමයට මේ ආකාරයෙන් ඉගැන්වීම විධිමත් කරන්න වැඩසටහනක් ආරම්භ කරනවා. අධ්‍යාපනයේ පවතින අවිධිමත් බවට විසඳුම් ලබා දීමට නව සැලසුමක් සකස් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියනවා. ලේකම්තුමා හේමන්ත ප්‍රේමතිලක මහත්තයා අතිරේක ලේකම්තුමා ඒ ගැන කියලා තියෙනවා. අද දිවයිනේ ගැන වාර්තා කරනවා. හොඳයි සමීර, අපි මේ ප්‍රවෘත්තියත් එක්කම බලමු අද දවසේ කාටුන්. අපි තෝරගන්න MD වීරරත්නගේ මරිසිපාල කාටුනේ බෞබිම් පුවත්පතේ මේ සිග්නල් කතාවක් ගැන. මරිසිපාලත් එක්ක මේ කතාවක්. මරිසිපාලගේ අම්මද කොහෙද ඉන්නේ මේ පත්තරයකුත් බල ඔන්ලයින් අධ්‍යාපනයේත් හොඳයි නේද මරිසිපාල කියලා අහනකොට මරිසිපාල උත්තර දෙනවා හොඳයි සිග්නල් නැති ළමයි ගස් නගින්නත් පුරුදු වුණා. සිග්නල් නැති ළමයි මේ දවස්වල ගස් නගින්නත් පුරුදු වෙලා ඉන්නේ සිග්නල් හොයන්න. මම යනවා හුරේරා කාටුන් එක බලන්න. හසන්ත විජේනායකගේ අරුණ පත්තරයේ තියෙන්නේ. මෙන්න ඇවිල්ලා කියනවා සජබ අනාගතය සජිත්ගේ හැසිරීම මත තීරණය වෙයි කියලා චම්පික කියනවා. කියනකොට හුරේරා කියනවා අපි හිතුවේ ඩයනාගේ හැසිරීම මත තීරණය වෙයි කියලා සර්. අපි හිතුවේ ඩයනාගේ හැසිරීම මත තීරණය වෙයි කියලාලු. මේ දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ රුබිතන් කාටුනේ මේකෙත් කියන්නේ සජිත් මහත්තයාගේ නායකත්වය ගැනම තමයි. වජිර කියනවා සජිත්ට වසරක්වත් නායකත්වයේ රැකගන්න බැරි වුණා කියලා. සජිත් ඉගෙන ගත්තෙත් එයාගේ නායකයාගෙන්ද දන්නේ නැහැයි කියලා. ඔන්න දැන් කියනවා නායකයා කවුද? රනිල්. පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් අද තියෙනවා කාටුන් එකක් බලන්න. ගොවි ජනතාව මේ විදිහට තමන්ගේ වගා කටයුතු සිද්ධ කරගන්න අතරේ කාබනික පොහොර පාවිච්චි කරලා රසායනික පෝර කියන යක්ෂයා පිටුපසින් ඇවිල්ලා ගොවි ජනතාව බය කරනවා. මේ දිවයින පත්තරයේ තියෙන ප්‍රධාන කාටුන් එක. ඉතින් මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් රසායනික පොහොර ලැබෙන්නේ ගොවි ජනතාවට ප්‍රමාණවත් පරිදි විවිධ වගාවන් වලට. ඒ අතරේ කාබනික පොහොර සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තියෙනවා. ඉතින් මේ බය කිරීම රටේ සියලු ජනතාවට දැනේ කියන කාරණේ තමයි සමහර අවස්ථාවල අහන්න දකින්න තිබෙන්නේ මේ ගොවි ජනතාව කියන කතා එක්ක. ඔය අතර සිම්පල් මෑන් කාටුනේ එඩි ක්ලික් සිළුමිණ පුවත්පතේ කාටුනේ කොල්ලෝ තෙත්බිම් කලාප කුඹුරු ඉඩම් ගොඩ කළාම ගම් වතුරෙන් නෙවෙයි තොපිට මැරෙන්න වෙන්නේ වැහි වතුරට යට වෙලා කියලා ඔන්න දැන් දෙන්නේ කතා වෙනවා මේ සිම්පල් මෑන් කාටුනේ. දැන්
මේ වෙනකොට මේ මඩ ඉඩම් ගොඩ කරලා දැන් මඩ ඉඩම් ගොඩ කරලා තියෙන හින්දා මේ කොල්ලෝ තෙත් බිම් කලාප කුඹුරු ඉඩම් ගොඩ කළාම ගම් වතුරෙන් නෙවෙයි තොපිට මැරෙන්න වෙන්නේ වැහි වතුරට යට වෙලා කියලා කියනවා. ඇත්ත තමයි කතාව. ඉරිදා 14 බලන්න හදන්නේ මව්බිම් පත්තරයේ තියෙන්නේ මෙන්න මෙහෙම ලියනවා විදුර අබේනායක. ලෙඩක් දුකක් හමු වෙදී දෙමාපියෝ සේමා කොවිඩ් සටන් බිම යුද සෙබළුන් සේමා සුව මෙහෙවරේ සැම දෙන දෙවිවරු සේමා වැඩ වර්ජන කරන විට රකුසන් සේමා. මිනිස්සුන්ට මේ හැමෝම එක එක අවස්ථාවලදී පේන විදිහ තමයි විදුරාද ලියලා තියෙන්නේ. ඒ කොහොම වුණත් ඉතින් වැඩ වර්ජන නම් එපා කියලා තමයි අපි කියන්නේ. තව දුරටත් වැඩ වර්ජන එපා. මිනිස්සු අසරණ වෙලා පීඩාවට පත් වෙලා ඉන්නේ. එක පැත්තකින් කොරෝනා, තව පැත්තකින් ගම් වතුර. ඉතින් මේ හැම දෙයත් එක්කම මේ සෞඛ්‍ය වැඩපිළිවෙල මාර්ගෝපදේශ වලට අනුව කටයුතු කරන්න ඕනේ. ඒ දේ කොවිඩ් මර්ධනය කරන වැඩේ හරියට කෙරෙන්න ඕනේ. ඒක හරියට කරන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමින් අදට සතියක පත්‍රමේන්තුවෙන් සමුගන්න සූදානම් වෙන්න. ඔබට නිරෝගී අනාගතයක් අපි ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්.